පෙළපසුර 4යි විනාඩි 4යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය අද ඉල්පුර පසළොස්වක පෝයදා පූජම් සදහම් වන්දනාව විසුරුහනු ලබන්නේ වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම විහාරස්ථානයේ සිටයි. අප දැන් සූදානම් වන්නේ ධර්මදේශනාව සමගින් සම්බන්ධ වන්න. එහි සිටින මිත්‍ර නිවේදක බද්‍රජිත් සෞම්‍ය සමග සම්බන්ධතාවය. දරුවන් සරණයි. ස්වදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට හිමානන්ද රාජපක්ෂ අපට ඇරුම් කරන මොහොත. ඔබ ඇරුම් කරන මොහොතේදී මේ පූජනීය පින්බිම උපාසක උපාසිකාවන්ගෙන් මේ නිරෝධායන නීති රීති වලට අනුව තැන්පත්ව සිටින ආකාරය අපට දක්නට ලැබෙන්නේ මේ විහාර භූමියේ. අප සූදානම් සන්ධ්‍යා ධර්ම අනුශාසනාව FM 91.7 91.9 ඔස්සේ විසුරුවා හරිනට වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරස්ථානයේ සිට ජාතිය මහා පහන්ටැඹ ලංකා බැංකුව එවැගේම පාදුක්ක ඉන්ද්‍රාණි බෙහෙත් නිෂ්පාදන ආයතනය මේ පින්වන්ත දායකත්වයෙන් අද අලුයම් කාලයේ පටන්ම මේ මොහොත සහ හෙට උදෑසන දක්වාම සිළු ආගමික වැඩසටහන් අපේ මේ විහාරස්ථානයේ සිට විසුරුවා හැරීම කටයුතු සිදු කරමින් පවතිනවා. ගෞරවනීය දේශිකානන් වහන්සේ වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඇරයුමින් වැඩම කර සිටින්නේ බණ්ඩාරගම වල්ගම ජාතික පාසලෙහි නියෝජ්‍ය විදුහල්පති කොළමැදිරියේ පුරාණ රජ මහා විහාරාධිවාසී ශාස්ත්‍රපති පූජනීය කැටේපොළ ධම්මරතන ස්වාමීන් වහන්සේ. මේ මොහොතේදී ගෞරවනීය දේශිකානන් වහන්සේට දැහැත්වට්ටයක් පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කරන්නට යෙදුණා. අද ධර්මදේශනාව සඳහා පුණ්‍යවන්ත දායකත්වයේ දරන මේ විහාරස්ථානයේ වෙනුවෙන් සහ සම්බන්ධතාවයේ ගොඩනගාගෙන ඒ පුණ්‍යවන්ත දායකත්වය සමගම සෝනු සිළු දෙනා වෙනුවෙන් නියෝජනය කරමින් දැහැත්වට්ටය පිළිගන්වමින් දායකත්වයේ සඳහා ආරාධනා කිරීම සිදු කෙරුණේ ඒ සිළු දායකත්වයන් නියෝජනය කර පී පෙරේරා මෑණියන් විසින්. අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ විශ්‍රාමලත් පරිවේනාධිපති මහා විහාර වංශික ශාමෝපාලි මහනිකායේ මල්ලතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ කළුතර දිදිසාවේ ප්‍රධාන සංඝනායක කර්මාචාර්ය ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද පූජනීය කදුරුදුවේ සුගත වංශීය ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානයේ ඕනෑම පුණ්‍යවන්ත කටයුත්තක් සංවිධානය කිරීමේදී මන ක්‍රමවේදයක් පිළිවෙලක් අනුගමනය කරමින් කටයුතු කරනවා. ඒ සඳහා විහාරාධිවාසී අපේ පොඩි හාමුදුරුවෝ අතිපූජනීය වල්පනේ රතනවංශ ස්වාමීන් වහන්සේ ඇතුළුව සද්ද විහාරක අන්තේවාසික මහා සංඝරත්නය අනුපමේය කැපවීමකින් මේ කටයුතු සිදු කරනවා. උන්වහන්සේලාගේ සම්බන්ධතාවයේ ඇරයුම ආරාධනය අනුව අපේ දේශිකානන් වහන්සේ ගුවන්විදුලි නිරන්තරයෙන් අපත් සමග සම්බන්ධ වන දේශිකානන් වහන්සේ නමක්. ඒ වගේම මෙයාවට ජනතාවටත් රටවැසී ලෝවාසී සියලු ජනතාවටත් ධර්මාලම්බන ප්‍රීතියින් යුතුව මේ ධර්ම කාරණා මැනවින් දේශනා කරන පුණ්‍යවන්ත යතිවරයන් වහන්සේ. බණ්ඩාරගම වල්ගම ජාතික පාසලෙහි නියෝජ්‍ය විදුහල්පති ස්වාමීන් වහන්සේ විදිහට උන්වහන්සේ සිදු කරන මෙහෙවර අති විශිෂ්ටයි. ඒ වගේම උන්වහන්සේ කොළමැදිරියේ පුරාණ රජමහා විහාරාධිවාසී වශයෙන්ොත් විහාරස්ථානීය ගම සමග මුසු කරන වැඩපිළිවෙලක සාර්ථකත්වය අපට මේ මොහොතේදී දක්නට ලැබෙන්නේ. අපේ ශාස්ත්‍රපති පූජනීය කැටේපොළ ධම්මරතන ස්වාමීන් වහන්සේට යලිත් සාදුකාරයක් පවත්වමින් අප ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු. අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව දම් දෙසන්නට ආරාධනා කරමින් සාදු සාදු සාදු. අද දායකත්වයේ රුසියාවෙහි වාසය කරන මහාචාර්ය ජයවීරගේ සමන්ත මහත්මයා සහිම මහත්මිය, එවැගේම විජිතා මහත්මිය මේ සිළු දෙනාගේම අරමුණු සාර්ථකත්වයට පත්වේවා කියන පැතුමෙන් අපි ගෞරවනීය දේශිකානන් වහන්සේට ආරාධනා කර සිටිනවා අප කෙරෙහි මහත් කරුණාවෙන් ධර්මයේ දේශනා කරන්නට. පින්වතුනි, ධර්ම ශ්‍රවණයට මත්ෙන් අටසිල් සම්බන්ධ වුණු අටසිල් සමාදන් වුණු පින්වතුන් හැර අනිකුත් පින්වතුන් පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුසා සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සා අයං බුච්චති භික්ඛවේ භික්ඛු වසී විතක්ක පරියාය පතේසු යං විතක්කං ආකංකිස්සාති තං විතක්කං විතක්කෙස්සති යං විතක්කං නාකංකිස්සති නතං විතක්කං විතක්කෙස්සති
අච්චෙච්චිතන්නං වාවත්තයි සංයෝජනං සම්මාමානාභිසමයා අන්තමකාසි දුක්ඛක්ඛාති. සාදු සාදු සාදු. වාද්දුව මොරොන්තුඩුව කුඩා ගෝණදුව උත්තර චේතියාරාමාධිපති මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේහි කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති විශ්‍රාමලත් පරිවේනාධිපති විශේෂ කර්ම වාගාචාර්ය අවසරයි කදුරුදුවේ සුගත වංශාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන විහාරාධිකාරී ත්‍රිපිටකාචාර්ය වලපනේ රතනවංශ පොඩිහාමුදුරුවන් වහන්සේ කොබෝක සුකිත වංශ පොඩිහාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථ පූජනීය ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ඉල්මස පුරපසළොස්වක පොහෝදා අෂ්ටාංග උපෝසත සීලේ සමාදන් වී ධර්මශ්‍රවණේ සඳහා සූදානමින් සිටින සදැහැති උපාසක උපාසිකාවනි ලංකාවාසී ලෝකවාසී බෞද්ධ පින්වතුනි. අද කුඩා ගෝණදුව උත්තර චේතියාරාම මහා විහාරස්ථානයේ සිට මේ ධර්ම දේශනාව දේශනා කරනු ලබන්නේ සදැහැති දායක දායිකාවන්ගේ මනා වූ දායකත්වය මේ ධර්ම දේශනාවට යොමු කරමින් රුසියාවේ වාසය කරන මහාචාර්ය ජයවීරගේ සමන්ත මහත්මයා සහ එම මහත්මිය මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයක් උසුලනවා. වර්ෂ 21කට පමණ පෙර පරලෝ සැපැත්වන්ට යෙදුන පියාණන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත්ව වාසය කරන සෝමාවතී මෑණියන්ට ඥානරත්න සහෝදරයා අජිත් සහෝදරයා අශෝකා සහෝදරිය ප්‍රදීප් සහෝදරයා දමිත් ලහිරු සහෝදරයා යන අයට ආශිර්වාද කිරීමේ උදාර බලාපොරොත්තුව ඇති කරගෙන අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලැබමින් කටයුතු කරනවා වගේම විජිතා මහත්මිය විසින් මේ ධර්ම දේශනාව සඳහා තවත් දායකත්වයක් ලැබමින් කටයුතු කරනවා. ඒ මහත්මිය බලාපොරොත්තු වෙනවා ජී උදුලාවතී මෑණියන්ට ලොකු අක්කාට ශාන්ති මල්ලිකා දිසානායක සුසිත් තියුණුවන් පුතණුවන් චිත්‍රා දිසානායක නීලා දිසානායක ආශා දිසානායක යන අයට ආශිර්වාද කිරීම සඳහා පරලෝ සැපත්වන්ට යෙදුන ඩී.එම්. ජනසේන මොනේෂි ආශ්චර්යා අජිත් මහේෂ් අබේවීර යන අයට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ ලබලා බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද මේ ධර්මානුශාසනාව අපි මේ සියලු දෙනාගේම හිත වැඩ පිණිස මෙලව පරලොව අභිවෘද්ධිය පිණිස ධර්මාවබෝධය පිණිස දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එම දේශනාව සඳහා අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු විහාරස්ථ පූජනීය මහා සංඝරත්නයෙන් නැවත වතාවක් අපි මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා අවස්ථාව ලබා ගන්නවා අවසර ප්‍රාර්ථනා කරමින්. අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකී සීහනාද වග්ගයේ විතක්ක සණ්ඨාන සූත්‍රයයි. විතක්ක සණ්ඨාන සූත්‍රය මගින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන
ලොකු කුඩා සියලු දෙනාගේම ජීවිතයට එළඹෙන බොහෝ ගැටලු निराකරණය කර දීම සඳහා ධර්මය මේ ධර්මාවවාදය අපි ඔබට යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ජීවිතයකට විවිධ ගැටලු කාරණා ප්‍රශ්න එළඹෙනවා. ඒ එළඹෙන ගැටලු निराකරණය කර ගැනීම සඳහා යම් කිසි මගක් අවශ්‍ය කරනවා. අපි නිතර දෙවේලේ නිර්වාණ අවබෝධය පිණිස ගුණදහම් වඩමින් පින්දහම් කරමින් ජීවත් වෙන උදවිය. අපි ඒකායන බලාපොරොත්තුව මේ සංසාරයෙන් ඈතර වෙලා නිර්වාණ අවබෝධය පසක් කරගන්න. එහෙම නිර්වාණ අවබෝධය පසක් කර ගැනීම සඳහා යන ගමනේදී ජීවිතයකට එළඹෙන ගැටලු ජීවිතයකට එළඹෙන ප්‍රශ්න නිසා අපි බෙහෙවින් දුකටපත් වෙනවා. ඒ වගේම අපි විසින් කරන්නා වූ විවිධ කාරණා නිසා අපි ජීවිතේ දුක්ඛ දෝමනස්යන්ට පාත්‍ර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විතක්ක සණ්ඨාන සූත්‍රයේ දේශනා කොට තිබෙන මේ ධර්ම කාරණා ඔබට මනාව වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඔබේ ජීවිතයක එළඹෙන ගැටලු ප්‍රශ්න निराකරණය කරගන්න. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කොට වදාළ ඒ සූත්‍රයෙන් එක් කොටසක් තමයි අපි ධර්ම මාතෘකාව හැටියට දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරනවා මහණනි විතර්ක වාර මාර්ගයන්හි පුරුදු කරන ලද වශීභාවය ඇති කෙනෙකුට යම් දෙයක් හිතන්න නැත්තං විතර්කයක් කැමති වෙනවා නම් ආන්ගේ විතර්කයයි හිතන්න කැමති දේ එයාට ජීවිතේ ගුණ කරන්න පුළුවන් කියලා. එනිසා මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව අපි හැම දෙනාගේම යහපත අභිවෘද්ධිය පිණිසයි දේශනා කරන්නේ. මේක අපේ හිතත් එක්ක සම්බන්ධ කරගෙන තමයි අපිට ගැටලු අමතක කරගෙන ප්‍රශ්න අමතක කරගෙන ජීවිතයක් ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අද මේ මුළු ලෝකයේ පුරාම තිබෙන්නේ අභියෝග. පුංචි දරුවෙක් පාසලකට දාගන්න තියෙන්නේ ලොකු අභියෝගයක්. පාසලකට දාගත්ත දරුවෙකුට පාසල් කාලයේ පුරාම තියෙන්නේ අභියෝගයක්. දරුවෙක් පාසල් යවන එක දෙමව්පියන්ට අභියෝගයක්. ජීවත් වෙන එක සියලු දෙනාටම අභියෝගයක්. මේ මානව වර්ගයාට විතරක් නෙමෙයි. වනාන්තරයේ ඉන්න සත්තුන්ටත් ජීවත් වෙන එක අභියෝගයක්. අපි වනාන්තරයේ පිළිබඳ විවිධ දර්ශන දකිනකොට සතුන්ගේ විවිධ දර්ශන දකිනකොට අපි විනෝදයට යාල විල්පත්තු වගේ වනාන්තර බලන්න යනකොට අපේ නෙත ගැටෙන කාරණා හොඳින් සිහියට ගන්න. කැමරා කරුවෙක් වඩා සතුටු වෙනවා බලවන්ත සත්වයෙක් විසින් දුර්වලයෙක් ගිලගන්නා ආකාරය ඡායා රූපගත කරගන්න. ඒවා ලෝකේ ලක්ෂ ගණන් කෝටි ගණන් මුදල් වලට විකුණන්න පුළුවන්. නමුත් ඒ ජීවිතය ඔහු මොනතරම් අභියෝගාත්මකව ගත කරනවාද කියලා කාටවත් වැටහෙන්නේ. මානව වර්ගය විතරක් නෙමෙයි සත්ව ලෝකයේ සියලුම සතුන් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න අප්‍රමාණ වෙහෙසක් අප්‍රමාණ අභියෝගයක් ජීවිතේ. ඒ අභියෝගයේ ජය ගැනීම ජීවත් වීම සඳහා එහෙනම් ඔබට වැටහෙනවා මානව වර්ගයා විදියට
සෝවාන් සකදාගාමි අනාගාමි මහරහත් කියන මාර්ගස්ත පලස්ස පුද්ගලයෝ වෙන්න මොන්න තරං ජීවිතයේ අභියෝගයක් ජයගන්න ඕනද කියලා. නේද? ඒ අභියෝගයේ ජය ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. උන්වහන්සේගේ දේශනාවක් මනාව ශ්‍රවණය කරලා ඒ දේශනාවෙන් මාර්ගඵල ලැබුවොත් යම් කිසි කෙනෙක් නතේ භවං අට්ඨමං ආදියන්ති යා සෝවාන් ආදී මගඵල ලැබුවොත් අටවෙනි භවයක උපදින්න නැතුව ආත්ම හතක් ඇතුළත නිර්වාණ අවබෝධයට පාත්‍ර කරගන්න පුළුවන්, පත් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ මනවින් අවබෝධ කරගත යුතුයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය. විතක්ක සණ්ඨාන සූත්‍රයේ දේශනා කළ තියෙන දේශනාවත් අපේ විවිධ අභියෝග ජයගෙන අපිට ධර්මාවබෝධය සලසා ගැනීම සඳහායි කියන බව අපි මනාව වටහා ගත යුතුයි. ඒ අනුව අපි ධර්ම දේශනාව දේශනා කරන්න සූදානම් වෙනවා. උන්වහන්සේ මේ දේශනා කරන්නේ මහණෙනි යම්කිසි කෙනෙකුට යම්කිසි වශීභාවයක් ඇති කෙනෙකුට, වශීභාවයක් කියලා කියන්නේ හිත එකඟ කරගන්න පුළුවන් කෙනෙකුට, යමක් හිතන්න පුළුවන් නම් ඕනේ නම් ඒ දේ හිතන්න පුළුවන්. යමක් නොහිතා හිතින් අත්හරින්න ඕන නම් නොහිතා අතාරින්න පුළුවන්. දැන් අපේ ජීවිතයේ විවිධ කටුක අත්දැකීම් තියෙනවා. නිදාගන්න ගියාම නිින්ද යන්නේ නැහැ. ඇයි නිින්ද යන්නේ නැත්තේ? මේ කටුක අමිහිරි දේම අපේ හිතට නැගෙනවා. නැගිටලා මහ රාත්‍රියට ගෙයි එහාට මෙහාට ඇවිදිනවා. මිදුලේ ඇවිදිනවා. කහට උගුරක් බොනවා. නිදාගන්න උත්සාහ කරනවා. මේ පහුවෙච්ච කටුක අත්දැකීම නැවත නැවත හිතට නැගින්නේ ඇයි? පුරුදු කරන ලද වශීභාවය හිතේ නැතිකම. හිත පුරුදු කළා නැහැ. හිත පුරුදු කළා තිබුණොත් එහෙම ඒ හිතට එළඹෙන අරමුණු නවත්ත ගන්න තමන්ට පුළුවන්. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණනි යම් කිසි කෙනෙක් පුරුදු කරන ලද වශීභාවයක් තියෙනවා නම් ඒ පුද්ගලයාට යමක් හිතන්න අවශ්‍ය නම් හිතන්න පුළුවන්, නොහිතා අත්තරින්න ඕන නම් නොහිතා අත්තරින්න පුළුවන්. රහතන් වහන්සේ මේ විදිහට පුරුදු කරන ලද හිතක් තියෙන ශ්‍රේෂ්ඨ උත්තමෙක්. රහතන් වහන්සේට පිළිකුල් සහගත දෙය පිළිකුල් නැති හැටියට විඳින්න පුළුවන්. පිළිකුල් නැති දෙය පිළිකුල් සහගත විදියට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හිතින්. මේ හැම කෙනෙක්ම දන්න පුංචි කතාවක් තියෙනවා. කතාව පුංචි වුණාට එහි ගන්න තියෙන හරපද්ධතිය පුංචි නැහැ. සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. ලාදුරු රෝගියෙක් පිණ්ඩපාතේ බෙදුවා. ලාදුරු රෝගයේ ස්වභාවය තමයි පුරුකක් පාසා කුණු වෙවි හැලෙනවා. ලාදුරු රෝගියාට අවශ්‍ය වුණා ජීවිතයේ අවසාන කාලේ ධනක් දීලා පිනක් කරගන්න. දොට්ට බහින්නත් බෑ, මිනිස්සු පිළිකුල් කරනවා. දානයක් දෙන්න විදිහක් නැහැ, කොහාටවත් යන්න බෑ. තමන්ගේ නිවස අසලින් භික්ෂුන් වහන්සේ කෙනෙක් වඩින්නේ නැහැ. වර එක මේ පුද්ගලයා දකිනවා සරියුත් මහරහතන් වහන්සේ වඩිනවා. උන්වහන්සේට දානි හැන්දක් බෙදුව පාත්‍රයට. අවාසනාව කියලා කියන්නේ බොහොම සතුටින් මේ පින්කම කළත් තමන්ගේ කුණු වෙච්ච ඇඟිලි පුරුකක් මහරහතන් වහන්සේගේ පාත්‍රයට වැටුණා. මේ පුද්ගලයාට මහා දුකක් කනගාටුවක් ඇති වුණා. මම මේ තරම් සතුටින් දාන බෙදුවා,
නමුත් මට දාන ටික සතුටින් බෙදුවාට උන්වහන්සේ සතුටින් භුක්ති විඳින්න තරම් වළඳන්න තරම් අවස්ථාවක් නොලැබී ගියා. ඇයි? කුණු වෙච්ච ඇඟිල්ලක් පාත්‍රයට වැටුනේ. ඔබ කෙස් ගහක් තිබුණොත් කූඹියෙක් මැරිලා හිටියොත් මුළු බත් පිඟානම අයින් කරනවා. සරියුත් මහරහතන් වහන්සේ පුරුදු කරන ලද වශීභාවයේ ඇති හිත පුරුදු කරපු පුද්ගලෙක්. උන්වහන්සේ පිළිකුල් සහගත දෙය පිළිකුල් නැති හැටියට ප්‍රතික්ෂේප කරගන්න හිතින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. පටික්කුලේ අපටිකූල අපටිකූලේ පටික්කුල. මේ රහතන් වහන්සේ අර රෝගියාට පේන්නම පිළිකුල් සහගත දේ අතින් අල්ලලා පාත්‍රයෙන් ඉවත් කළා. රෝගියාට පේන්නම දාන ටික වැළඳුවා. රෝගියාට අප්‍රමාණ සතුටක් ඇති වුණා. කෙනෙකුට පුරුදු කරන ලද හිතක් තියෙනකොට අන්‍යයන්ට යහපත උදා කර දෙන්නත් පුළුවන්. තමන්ගේ යහපත උදා කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ පුරුදු කරන ලද වශීභාවයේ තියෙන පුද්ගලයාට තමන්ගේ හිතට ගැටලු ප්‍රශ්න එළඹෙනකොට කෙසේ කටයුතු කරන්න ඕනාද කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ හිත විනාශ කරන කිලිටි කරන අකුසල සිතුවිලි තමන්ගේ හිතට ආවොත්, මගේ හිතට අකුසල සිතුවිලි ආවොත් මං ඒ අකුසල සිතුවිලි ඉවත් කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සඳහා නිමිති පහක්, කරුණු පහක් අනුගමනය කරන්න. මේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ විතක්ක සීහනාද වග්ගේන විතක්ක සණ්ඨාන සූත්‍රේ බුදුහාමුදුරුවෝ කරුණු පහක් දේශනා කරනවා. කොහොමද යම්කිසි අකුසල ධර්මයක් මැඩ පවත්වන්නේ කියන බව. කෙසේද? මේ කරුණු පහෙන් පළවෙනි කාරණය තමයි අඤ්ඤ නිමිත්තටපත් වෙන්න. අඤ්ඤ නිමිත්ත. යම්කිසි අකුසල සිතුවිල්ලක් මගේ හිතට එනවා. ද්වේෂ සහගතව තව කෙනෙක් පරයා යන්න, ද්වේෂ සහගතව තව කෙනෙක් විනාශ කරන්න, තව කෙනෙක් පරාජයටපත් කරන්න සිතුවිල්ලක් එනවා. මේ දවස්වල රූපවාහිනිය පුවත්පත් බලනකොට ඔබට වැටහෙනවනේ නේද? වෙනත් ඔය සමාජ මාධ්‍ය බලද්දී ඔබට වැටහෙනවා කෙනෙක් පරදවා තවත් කෙනෙක් ජය ගැනීම සඳහා මොනතරම් උපක්‍රමශීලීව කටයුතු කරනවද කියලා. ඒ විදිහට යම්කිසි අකුසල නිමිත්තක්, අකුසල සිතුවිල්ලක් කෙනෙකුගේ හිතට එනවා නම් මෙය මැඩ පවත්වා ගැනීම සඳහා ඒ අකුසලයක්, ඒ ජීවිතයට අයහපතක්, සංසාරයේ දික් කරන දෙයක්, සංසාරයේ දික් කරන දෙයක්. මේ සසර දික් කරන දුක උදා කරන අයහපත් සිතුවිල්ල නිමා කර ගැනීමට නවත්ත ගන්න බුදුහාමුදුරුවෝ කරුණු පහක් දේශනා කරයින් පළවෙනි එක තමයි අඤ්ඤ නිමිත්ත. අඤ්ඤ නිමිත්ත කියලා කියන්නේ යම්කිසි අකුසල සිතුවිල්ලක් හිතට එනකොට වෙන දෙයක් හිතන්න. අඤ්ඤ කියන්නේ වෙනත්. අඤ්ඤ නිමිත්තටපත් වෙන්න. වෙනත් දෙයක් හිතන්න පුරුදු වෙන්න ඕන. ඒකනේ අර යම්කිසි අපිට ගුරුවරු යම්කිසි වෙලාවකදී ද්වේෂ සහගතව අපි කටයුතු කරනවා නම් එකේ ඉඳලා 10ට ගනින්න කියනවා. 10 ඉඳලා 1ට ආපස්සට ගනින්න කියනවා. මොකද මේ ගුරුවරයා අපට දෙන උපදේශය අර සිතුවිල්ලෙන් අපි වයින් කරන්න, අඤ්ඤ නිමිත්තටපත් කරන්න. එනිසා බුදුහාමුදුරුවෝ මේ කාරණා පහෙන් පළවෙනි එක දේශනා කරනවා විතක්ක සණ්ඨාන සූත්‍රයේහි අඤ්ඤ නිමිත්තටපත් වෙන්න. යම් ද්වේෂ සහගත, මෝහ සහගත, රාග සහගත සිතුවිල්ලක් ආවොත් මේ අකුසල සිතුවිලි බැහැර කිරීම සඳහා අඤ්ඤ නිමිත්තටපත් වෙන්න කියලා.
එහෙම වෙනත් නිමිත්තකට වෙනත් අදහසකට හිත මාරු කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට අකුසල ධර්මයෙන් බැහැරව කටයුතු කරන්න පුළුවන්. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දෙවනි කාරණාව. දෙවනි කාරණාව තමයි අකුසල සිතුවිල්ලක් හිතට ආවොත් ආදීනව නිමිත්ත. ඊළඟට හිතට ගන්න ඕන ආදීනව නිමිත්ත. යම් අකුසලයක් නිසා ඒ ඇතිවන විතර්කය අහිතකර ප්‍රතිඵලයක් ගෙන දෙනවා නම් මම මේ හිතන විදිහ වැරදි කියලා එහි ආදීනවය ගැන කල්පනා කරන්නට ඕන. යම් ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියාවෙන් අකුසලයක් නම් සිද්ධ වෙන්නේ තමා ඒ බව තේරුම් අරගන්නවා නම් ඒ ක්‍රියාව වෙනස් කරන්න උත්සාහ කරන්න ඕන. කුමක් ගැන හිතලද? එහි ප්‍රතිඵලය ගැන හිතලා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති. බාලෝ කියලා කියන්නේ අඥානය. අඥානය මදුවා මඤ්ඤති. මීපැණි වගේ රස විඳිනවලු පව්කම් කරලා. පව්කම් කරලා මීපැණි වගේ රස විඳිනවා. යදා යාව පාපං නපච්චති. නපච්චති නොපැසෙන තාක්කල්. කුමක්ද? පාපය. පාපයේ යම් තාක් නොපැසෙන තාක්කල් බාලයා මීපැණි වගේ රස විඳිනවා. පව්කම් කරලා. යදාච පච්චති පාපං. පච්චති පැසවනකොට ප්‍රතිඵල ගෙන දෙනකොට විපාක විඳින්න වෙනකොට යදාච යම් කාලෙක අත භාලෝ දුක්ඛං නිගච්ඡති. බාලයා බෙහෙවින්ම දුකටපත් වෙනවා. එහෙනම් විඳින්න වෙන ප්‍රතිඵලය තමන්ට ලැබෙන ප්‍රතිඵලය ගැන හිතලා අකුසල නිමිත්ත අයින් කරගන්න ඕන. අකුසලයෙන් මිදෙන්නට ඕන. ඒ නිසායි බුදුහාමුදුරු දේශනා කරන නිතරම අකුසලයෙන් බැහැර වෙන්න නම් ආදීනව නිමිත්තටපත් වෙන්න. දරුවෙකුට අම්මෙක් තාත්තෙක් අවශ්‍ය කරන්නේ ඇයි? ගුරුවරයෙක් අවශ්‍ය කරන්නේ ඇයි? එයා කරන දේ ප්‍රතිඵලය පෙන්වලා දෙන්න. පුතේ මේ දේ කළොත් මෙන්න මේ විදිහ දෙයක් වෙනවා. පාපා නිවාරෙන්ති පවින් වළක්වන්නේ ඒ නිසයි අම්මා තාත්තා ගුරුවරු. කල්යාණේ නිවේසෙන්ති අම්මා තාත්තා ගුරුවරු යහපතේ යොදවන්නේ නිසා. කාවද? දරුවන්ව. අයහපතේ යෙදලා හිටියොත් ඒ පුද්ගලයාට විඳින්න සිද්ධ වෙන ආදීනවය පෙන්වලා දෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේ සූත්‍රයේ පැහැදිලි කරනවා අකුසලයෙන් මිදෙන්න නම් ආදීනව නිමිත්තටපත් වෙන්න. මේ දේ කළොත් මට, මේ දේ කිව්වොත් මට, මෙහෙම හිතුවොත් මට මේ අකුසල ප්‍රතිඵලය, මේ අමීරි ප්‍රතිඵලය විඳින්න සිද්ධ වෙනවා කියන ආදීනව නිමිත්තටපත් වෙන්න ඕන. බුද්ධ කාලේ හිටියා මහා දැනුගත් බමුණෙක් හිටියා. ඒ බමුණගේ නම උද්දාලක. උද්දාල බමුණා. උද්දාල බමුණ හරි දක්ෂයි උගන්වන්න. බොහෝ උගතුන් ඉන්නවා උගන්වන්න දක්ෂ නැහැ. දැන් මගෙන් අපේ සෞම්‍ය මහත්තයා ඇහුවා මොනවද තව තියෙන උපාධි නාම එහෙම කියලා. මං කෝ ඒක බණ කියලා වුණාට පස්සේ බලමු කියලා. බොහෝ විට ධර්මදේශන ආරාධනා කරාම මගෙන් අහනවා මොනවද තනතුරු තානාන්තර උපාධි නම්බු නාම මොනවද කියලා. මං ඉතින් කියනවා මොනතරම් උපාධි තිබුණත් වැඩන්නේ මම කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තම්. නේද? මම ශාස්ත්‍රපති ආචාර්ය මහාචාර්යුණත් වැඩන්නේ මම කියන දේ තේරෙන්නේ නැත්තම්. උද්දාල බමුණයි වගේ නෙමෙයි. උද්දාල බමුණා කියලා දෙන දේ හැම කෙනෙකුටම ගලේ ටාපු අකුර වගේ මතකෙ රැඳෙනවා. ඒ තරම් දක්ෂයි මේ ගුරුවරයා. අද ලෝකේ බොහෝ ගුරුවරු ඉන්නවා. ඒ අයගෙන් දරුවන්ට මතක හිටින් උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්න ඉතාම ස්වල්පයයි.
ඒ ස්වල්පයෙන් උද්දාල බමුණ කෙනෙක් වුණා ඒ කාලේ. උද්දාල බමුණ හොඳට ඉගැන්නුවා. උද්දාල බමුණගෙන් ඉගෙන ගන්න රට රාජ්‍ය පහු කරගෙන උද්දාල බමුණ උගන්නන පාසලට ආවා. කුමාරයෝ කුමාරිකාවෝ ආවා. ඇහිල්ලා ඉගෙන ගත්තා. උද්දාල බමුණ 60 වයස් පිරුණු බමුණෙක්. මහා වයස්ගත බමුණෙක් උද්දාල කියන්නේ. උද්දාල බමුණා මෙහෙම උගන්වනකොට යාගේ හිත ගිය ශිෂ්‍යාවක් හිටියා. මෙයාගෙන් ඉගෙන ගන්න පන්ති එක ශිෂ්‍යාවකට උද්දාල බමුණට හිත ගියා. උද්දාල බමුණ කල්පනා කරනවා මෙයාව මම විවාහ කරගන්න ඕන. උද්දාල බමුණා 20 වයස් තරුණියක්ව ලාබාල තරුණියක්ව විවාහ කරගත්තා. අපේ බණ පොතේ තියෙනවා වසල සූත්‍රයේ තියෙනවා පරාභව සූත්‍රයේ තියෙනවා යම්කිසි කෙනෙක් වයස්ගත පුද්ගලයෙක් තරුණියක් විවාහ කරගත්තොත් එහෙම එයා පිරිහෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා පරිහානියට පත් වෙනවා. අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සා නසුපති තං පරාභවතෝ මුකං. එයා පිරිහෙන්නේ කොහොමද? මේ තරුණ තැනැත්තියක් විවාහ කරගත්තාම පිරිහෙන්නේ කොහොමද? උද්දාල බමුණා ස්වර්ණ තිලකා කියන තමාගේ ශිෂ්‍යාව සමග විවාහ වුණා. ඕනෑතරම් ලෝකේ මේ රටේ වැනි සිදුවීම් සිද්ධ වෙනවා. මේ වයස්ගත බමුණා ස්වර්ණ තිලකා කියන ඊටාම ලාබාල රූමත් තරුණිය එක්කයි විවාහ වුණේ. එයාව ගෙදරට එක් කරගෙන ගිය දවසේ ඉඳලා බලන්න බුදුහාමුදුරන්ගේ දේශනාව කොයිතරම් ගැළපෙනවද? ස්වර්ණ තිලකාව ගෙනිච්ච දවසේ ඉඳලා උද්දාල බමුණ උගන්වන්න ආවේ නැහැ. ඇයි උගන්වන්න ආවේ? මේ රූමත් තරුණිය තනියෙන් ගෙදර දාලා යන්න බැරි වුණා. එයාට තියෙන ආදරේ හින්දා නෙමෙයි. මේ බුදුහාමුදුරන්ගේ ගාථාවේ ඔන්න බලන්න අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සා නසුපති. තිඹිරි පළවැනි පියයුරු තියෙන මේ තරුණ කාන්තාවගේ මේ අඟපසඟ තවත් කෙනෙකු අත්පත් කරගනීදෝ කියන සැකයෙන් බයෙන් නසුපති යන් නොනිදා වාසය කළා. උගන්නන්න පාසලට නොගිය විතරක් නෙමෙයි නොනිදා ගෙදර නිදි මරාගෙන පරිස්සම් කළා. නොගැලපෙන විවාහයක් සිද්ධ කරගත්ත නිසා. ඒ නිසා ඒ පුද්ගලයාගේ පරිහානිය ආරම්භ වුණා උද්දාල බමුණගේ. මෙයා කොච්චර දැනුගත් කෙනෙක් වුණත් උද්දාල බමුණ ආදීනව නිමිත්තටපත් උනේ නැහැ. මේන් සිද්ධ වෙන මහා විනාශය හිතුවේ නැහැ. ශිෂ්‍යෝ බලාගෙන හිටියා උද්දාල බමුණගෙන් ඉගෙන ගන්න. ශිෂ්‍යයන්ට උද්දාල බමුණව මුණ ගැහෙන්න බැරි වුණා. රට රාජ්‍යවල ශිෂ්‍යෝ පරීක්ෂා කළා පරීක්ෂණයක් පැවැත්තුවා. කුමක් නිසාද උද්දාල බමුණ උගන්වන්න එන්නේ නැත්තේ? ශිෂ්‍යයන්ට වැටහුණා ස්වර්ණ තිලකා නැමැති තරුණ කාන්තාව පරිස්සම් කිරීම තමයි මෙයා තමයි හේතුව. හේතුව විනාශ කරාම හරිනේ නේද? එනිසා ශිෂ්‍යෝ එකතු වෙලා ස්වර්ණ තිලකාව හොර රහසේ මරලා දැම්මා. උද්දාල බමුණාට ස්වර්ණ තිලකාගේ වියෝව දරා ගන්න බැරි වුණා. කොයිතරම් දැනුගත් ගුරුවරයෙක් වුණත් ආදීනව නිමිත්තටපත් වෙන්න බැරි වුණා. අඤ්ඤ නිමිත්තටපත් වෙන්න බැරි වුණා. තමන්ගේ හිත වශීභාවයට පත් කරගන්න බැරි වුණා. උද්දාල බමුණ මොකද කරේ? ස්වර්ණ තිලකා දැවෙන දරසෑයට පැනලා සියදි විනසා ගත්තා. මුළු පරම්පරාවකට ඉගෙන ගන්න දරු පරපුරකට මනාව උගන්වපු ගුරුවරයෙක් අහිමි වුණා. කුමක් නිසාද? ආදීනව නිමිත්ත අඤ්ඤ නිමිත්ත කියන දෙකටම පත් වෙන්න බැරි වුණා. මම මේ කරන දෙයින් සිද්ධ වෙන අයහපත
උද්දාල බමුණාට තේරුම් ගන්න බැරි වුණා. එනිසා ඔබ මේ දෙවැනි කාරණය ඔබේ හිතට ගන්න. මම සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. මම සාමාන්‍ය පෙළ සමත් කෙනෙක් වෙන්න පුළුවන්. මම විශ්වවිද්‍යාල උපාධියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මම ජාත්‍යන්තර උපාධියක් ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. මම ජාත්‍යන්තර කීර්තියට පත්වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. මේ මොන තරාතිරමක කෙනෙක් වුණත් එහෙම කෙනෙකුටම කාය වාක් මනක් කියලා ద్వාර තුනක් තියෙනවා. ඒ ద్వාර තුනෙන් යම් යම් ක්‍රියාවන් සිද්ධ වෙනවා, වචන පිට වෙනවා. ඒවායින් සිද්ධ වෙන අයහපත ආදීනවය කල්පනා කළොත් බොහෝ අකුසල ධර්මවලින් වැළකෙන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. තුන්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසති අමනසිකාර. යම් අකුසල සිතුවිල්ලක් අපේ හිතට ආවොත් එහෙම අසති අමනසිකාර. අසති කියන්නේ අමනසිකාර. ඒ සිතුවිල්ල මෙනෙහි නොකර ඉන්න ඕන. අකුසල සිතුවිලි සිහි නොකිරීමෙන් අපිට පුළුවන් ඒ අකුසල සිතුවිල්ල මැඩ පවත්වන්න. මෙනෙහි නොකිරීමෙන් නැවත නැවත හිතන්න යන්න එපා. බොහෝ වෙලාවට අපිව සනසවනවා දැන උගතුන් වැඩි හිතන්න එපා කියලා. ඕක දැන් හිතින් අත්තර ගන්න කියලා. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරනවා ඒවා සිහියෙන් යුක්තව සති සම්පජඤ්ඤතාවයෙන් යුක්තව ඒවා හිතින් බැහැර කරන්න උත්සාහ කරන්න ඕන. මොනවද ඒවා කියන්නේ? අකුසලයන්. අකුසල සිතුවිලි හිතින් බැහැර කරන්න උත්සාහ කරන්නට ඕන. එය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසති අමනසිකාර. සිහි නොකිරීම, මෙනෙහි නොකිරීම තුලින් අකුසල් බැහැර කරන්න පුරුදු වෙන්න ඕන. අපිට දෙමව්පියෝ අපිව ආස්වසන්නේ, ගුරුවරු අපිව ආස්වසන්නේ, යාළුවෝ මිත්‍රයෝ අපිව ආස්වසන්නේ යම් අකුසල සිතුවිල්ලක් හිතට ඇවිල්ලා අපි කේන්ති ගන්නකොට, අපි පාපී පුද්ගලයෙක් වෙනකොට, අපි වික්ෂිප්ත කෙනෙක් වෙනකොට අපිව සනසන්නේ මෙනෙහි කරන්න එපා, හිතන්න එපා, හිතින් අත්තර ගන්න කියලා. අපිට මහා බරපතල පාඩු වුණාම ඒ පාඩුව සිද්ධ කරපු පුද්ගලයා එක්ක අපි ගැටෙනවා. අනිත්‍ය ගැන බණ කියලා, පුළුවන් තරම් අනිත්‍ය ගැන බණ කියලා මිනිස්සුන්ට අනිත්‍ය ගැන වටහාලා දෙන්න උත්සාහ කරපු හාමුදුරුවෝ බණ කියලා යනකොට හාමුදුරුවන්ගේ වාහනේ කවුරු හරි ඇවිල්ලා හැප්පුවොත් එහෙම හාමුදුරුවෝ වාහනෙන් බෑලා ඒ මිනිහා එක්ක රණ්ඩු කරගන්න යනවා. කුමක් නිසාද? මේ සිදුවෙච්ච අලාභේ Tamanට දරා ගන්න බෑ. අකුසල සිතුවිල්ලක් හිතට ඇවිල්ලා අර පුද්ගලයා විනාශ කරන්න හිතෙනවා. ධර්ම කාරණා මනාව තේරුම් ගන්න බැරි කම නිසා. ඒ නිසා බුදුහාමුදුරුවෝ එවැනි අකුසල සිතුවිලි නොසිතා අත්තරින්න, මෙනෙහි නොකර අත්තරින්න කියලා දේශනා කළා. ඒකට බුදුහාමුදුරුවෝ සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්න, මනා වූ සිහිනුවණින් කටයුතු කරන්න කියලා දේශනා කළා. හතරවෙනි කාරණේ තමයි විතක්ක මූල භේද නිමිත්ත. විතක්ක මූල භේද නිමිත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල සිතුවිලි ඇති වෙන්නේ මූල හේතු හොයාගන්න බැරි වුණාම. එනිසා යම්කිසි අකුසල සිතුවිල්ලක් මතුවුණාම ඒකට මූල හේතුව මොකක්ද කියලා හොයන්න ඕන. මට මේ විදිහේ සිතුවිල්ලක් ඇති වෙන්න රාගී සිතුවිල්ලක්, ද්වේෂ සහගත සිතුවිල්ලක්, මෝහ සහගත සිතුවිල්ලක්. මෙවැනි අකුසල සහගත සිතුවිල්ලක් මට ඇති වෙන්න මූල හේතුව මොකක්ද කියලා හොයන්න ඕන. දැන් අපේ රටේ ප්‍රසිද්ධව හිටියා වෛද්‍යවරයෙක් දොරමඩලාවට එහෙම ආවේ මේ හරිශ්චන්ද්‍ර මහත්තයා නේද? එතුමා මේ මෝහණය කරනවා. මෝහණය කිරීමෙන් මූල හේතු හොයන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට
යම් ගැටලුවක් දීර්ඝ කාලීනව පවතිනවා ඒ ගැටලුවෙන් ඒ අය නිදහස් කරගන්න බැරි වුණාම මනෝ වෛද්‍යවරයෙක් ගාවට තමයි යොමු කරන්නේ. මානසික ගැටලුවක් වුණාම කායික ගැටලුවක් නම් කායික වෛද්‍යවරයෙක් හොඳ කරලා දෙනවා. මානසික ගැටලුවක් නම් ඒ මානසික ගැටලුව හොඳ කරන්න මනෝ වෛද්‍යවරයෙක් ගාවට යොමු කරනවා. මනෝ වෛද්‍යවරයා මෙවැනි හේතුවක් ඇති වෙන්න මූල හේතුව හොයනවා. ආන් එක තමයි මූල භේද නිමිත්ත කියලා කියන්නේ. එවැනි මූල භේද නිමිත්ත තුලින් හේතුවේ මුල හොයාගෙන ගියොත් එහෙම නැත්තම් මේ ඇතිවෙච්ච විපර්යාසයේ මුල හොයාගෙන ගියොත් ඒ පුද්ගලයාට ඒ සිතුවිල්ලෙන් බැහැර කරවන්න පුළුවන්කම තියෙනවා. ඔය මානසික රෝහල් වලට එක් කරගෙන ගියාම ඒ මානසික රෝහල් වලදී සිද්ධ කරන්නේ පුද්ගලයින්ගේ අතීතය ආවර්ජනය කරලා බලනවා. අතීත ආවර්ජනය තුලින් මොන හේතුවක් නිසා මේ පුද්ගලයාට මෙවැනි දෙයක් සිද්ධ වෙලාද කියලා හොයනවා. සමහර අය පුංචි කාලේ බය වෙච්ච හින්දා එක්තරා පොතක මම දැක්ක තියෙනවා එක කතාන්දරයක්. විද්වත් භික්ෂූන් වහන්සේ කෙනෙක් රචනා කරලා ඒ තියෙන්නේ මේ විදේශ රටක එක දක්ෂ ඉංජිනේරු මහත්තයෙක් හිටියා. ඒ දක්ෂ ඉංජිනේරු මහත්මයා අවුරුදු 40ක් 45ක් විතර යනකොට එයාට එකපාරටම කතා කරන්න බැරි වුණා. වචන උච්චාරණය වෙන්නේ කතා කරන්න බෑ. මෙයාව දන්න කියන හැම වෛද්‍යවරයා ගාවටම යොමු කරා බැරි වුණා හොඳ කරන්න. ඒ රටේ හිටිය දක්ෂම ආචාර්ය මහාචාර්යවරු ගාවට යොමු කළා බැරි වුණා. ඒ රටේ හිටිය දක්ෂ වෛද්‍යවරයෙක් කල්පනා කළා මෙයාව යොමු කරන්න හොඳයි කියලා එංගලන්තේ මනෝ වෛද්‍යවරයෙක් හිටියා ආන්ගේ මනෝ වෛද්‍යවරයා ගාවට යොමු කළා. ඒ මනෝ වෛද්‍යවරයා මෙයාගේ මූල භේද නිමිත්තට ගියා. මෙයාට මෙහෙම වෙන්න හේතුව හෙව්වා. මෙයාගේ අතීත ආවර්ජනේ ටික ටික අතීතය අවසන්න ගත්තා. මෝහණය තුලින් මෙයා මෝහණය කළ අතීතය ආවර්ජනය කළා. මෙයා මේ ඉංජිනේරුවරයා පවුල එකම දරුවා. අම්මයි තාත්තයි නිතරම මෙයාට හොඳින් උගන්වන්න උත්සාහ කළා. එකම දරුවා නිසා හොඳට උගන්වන්න ඕන හින්දා අම්මයි තාත්තයි කිසිම ළමයෙක් එක්ක සෙල්ලම් කරන්න යන්න දුන්නේ නැහැ. ගෙදරින් දොට්ට බහින දුන්නේ නැහැ. විවේකීව ඉන්න දුන්නේ නැහැ. මෙයා පොතපතේම ගල්වා පොතපතටම යොමු කරමින් කටයුතු කළා. මෙයා බැරි වෙලාවත් මානසික සුවයක් ලබන්න හරි පුංචි විවේකයක් ලබන්න හරි ගිහිල්ලා සෙල්ලම් කරනවා දැක්කොත් ඒ අම්මා තාත්තා කෑ ගැහුවා. වරක මෙයා ගිහිල්ලා මිදුලේ සෙල්ලම් කරනකොට අවුරුදු 10ක් වගේ වයස කාලේ අම්මා ඇහිල්ලා ගිරියේ යටින් කෑ ගහලා මෙයාව කාමරයට එළෙව්වා. මේ කෑ ගහන හඬ නිසා මෙයාට එකපාරටම හිතුණා මගේ බෙල්ල මිරිකලා මරන්න හදනවා කියලා. මේ බය වෙච්ච සිතුවිල්ල මෙයාගේ යටි හිතේ නිලීනව තැම්පත් වුණා. නිහඬව යටි හිතේ තැම්පත් වෙලා තිබුණා. මෙයාට වරින් වර අම්මා කතා කරනකොට යම් බයක් දැනෙන්න ගත්තා ජීවිතේ. අම්මා උස්සහඬින් කතා කරනකොට මෙයාගේ ජීවිතේ ලොකු බයක් ඇති වුණා. මේ බය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා අවුරුදු 45කදී මේ දක්ෂ ඉංජිනේරුවරයාට හේතුවක් නැතුව කායික දුර්වලතාවයක් නැතුව මානසික හේතුවක බලපෑම නිසා කතා කරන්න බැරි වුණා. අර මහාචාර්යවරයා මනෝ වෛද්‍යවරයා තමයි මෙයාව මෝහණය කළ මේ නිමිත්ත හොයාගත්තේ. ඒ නිමිත්ත හොයාගෙන තමයි මෙයාට
නැවත ප්‍රකෘති තත්වයට පත්වෙන්න අවස්ථාව ලබා දුන්න උපකාර කළේ කියලා මේ ඉතිහාසයේ කතා ප්‍රවෘත්ති තිබෙනවා. ලෝක ඉතිහාසය. එහෙනම් යම්කිසි මූල ભેද නිමිත්තකට පත් වුණොත් ඒ පුද්ගලයා මෙවැනි අකුසල සිතුවිල්ලක් හිතන අකුසලයේද විතර අපිට මේක වැදගත් වෙන්නේ. කුසලයක් නම් තව ප්‍රගුණ කරගෙන යන්න ඕන. අකුසලයක් නම් මැඩපවත්වන්න ඕන, අයින් කරන්න ඕන. අයින් කරන්න බැරි වෙනකොට තමයි පළවෙනි ක්‍රමය අඤ්ඤ නිමිත්ත. අඤ්ඤ නිමිත්තෙන් බැරි වුණොත් ආදීනව නිමිත්ත. ආදීනව නිමිත්තෙන් බැරි වුණොත් අසති අමනසිකාර. ඒනොත් බැරි වුණොත් තමයි බුදුහාමුදුරුවෝ හතරවෙනි ක්‍රමය දේශනා කරන කුමක්ද? හතරවෙනි ක්‍රමය තමයි විතක්ක මූල ભેද නිමිත්ත. ඒ අකුසලයේ ආරම්භ වෙන්න හේතුව මොකක්ද කියලා හොයලා බලනවා. පොලිසියට නඩුව ආවම, සමත මණ්ඩලයට නඩුව ආවම, උසාවියට නඩුව ආවම අපි පාසලේ වැඩ කරන නිසා පාසලට දරුවන්ගේ නඩුව ආපුවාම ඒ වායේදී අපිට මනාව පේනවා කුමක්ද? මහා බරපතල කාරණයක් වෙලා තියෙන ඊටාම පුංචි දෙයක්, සුළු දෙයක්. ඒ දේ විශාල දෙයක් බවට පත් කරගෙන ජීවිත හානි වෙන ස්වභාවයට පත් වෙලා. එහෙනම් යම් කිසි කෙනෙක් උගතෙක් නම්, බුද්ධිමතෙක් නම්, ඥානවන්තයෙක් නම් මූල ભેද නිමිත්තටපත් වෙන්න ඕනේ. ඒ සඳහා මුල හොයන්න ඕන. පස්වෙනි කාරණේ, අවසාන කාරණේ. අබිනිග්ගහන නිමිත්තටපත් වෙන්නට ඕන. අබිනිග්ගහන නිමිත්ත කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ අඤ්ඤ නිමිත්තෙන් බැරි වුණොත් අකුසලයක් මැඩපවත්වන්න, ආදීනව නිමිත්තෙන් බැරි වුණොත් අකුසලයක් මැඩපවත්වන්න, අසති අමනසිකාරයෙන් බැරි වුණොත්, විතක්ක මූල ભેදයෙන් බැරි වුණොත්, අවසාන අබිනිග්ගහන නිමිත්ත දන්තේන දන්තමාදාය, උඩි ඇන්දේ දත් වලින් යටි ඇන්දේ දත් මැඩගෙන, අපි කියන විදිහට කියනවා නම් දත් මිටි කාගෙන හරි මේ අකුසල නිමිත්ත නැත්තම් අකුසල සිතුවිල්ල, අකුසල ක්‍රියාව මැඩපවත්වා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දන්තේහි දන්තමාදාය ජීවහාය තාලුං ආහච්ච. අපි දත් මිටි කාගෙන හරි මේ අකුසලයේ මැඩපවත්වා ගැනීම සඳහා කටයුතු කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ මේ විතක්ක සන්ඨාන සූත්‍රයේදී දේශනා කොට වදාළා. ඉතින් මේ කාරණා පහ ඔබේ ජීවිතයට වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. මේ තාම ස්වල්ප කාල වේලාව මුළුල්ලෙහි මා ඔබට මේ ශ්‍රවණය කරන්න සැලැස්සුවේ, අවබෝධ කරවන්න සැලැස්සුවේ යම් අකුසල බලවේගයක් තුලින් අපිව යටපත් කරන්න, අපිව මැඩපවත්වන්න හදනවා නම් හරියට යම්කිසි ගමනක් බිමනක් අපි වාහනයකින් යනකොට ඒ වාහනේ අපට පාලනය කරගන්න බැරුවා වගේ, වාහනේට ඕන විදියට පාලනය වෙලා යනවා වගේ. තිරිංග තද කරාම වාහනේ නවතින්නේ නැත්නම් වාහනේට ඕන විදියට ගමන් කරනවා වගේ පාලනය කරගන්න බැරි වුණොත් බුදුහාමුදුරුවෝ ඒ පාලනය සඳහා අපට දේශනා කොට වදාළ කරුණු පහක් දේශනා කළේ. ඒ කරුණු පහ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සීහනාද වග්ගේ විතක්ක සන්ඨාන සූත්‍රයේ තව දුරටත් ඔබ අධ්‍යයනය කළ බලන්න. ඒ කරුණු පහ අඤ්ඤ නිමිත්ත, ආදීනව නිමිත්ත, අසති අමනසිකාරය, විතක්ක මූල ભેද නිමිත්ත සහ අබිනිග්ගහන නිමිත්ත වශයෙන් බුදුහාමුදුරුවෝ කරුණු පහක් දේශනා කළා. මේ තුලින් ඔබේ ජීවිතේන අකුසල් මැඩපවත්වාගෙන කුසල ධර්මයන් දියුණු කරගෙන සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ගස්ත පලස්ත පුද්ගලයන් වෙන්නට ඔබේ ජීවිතය මනාව පුරුදු කරන්නයි කියලා අපි ඉල්ලා සිටිමින් ඔබට මේ ධර්ම දේශනාව පුරාවට ලබාගත්තා වූ සියලු කුසලානිසංස බලයෙන් ජීවිතේ කවදාම හරි දවසක මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී හෝ චතුස්සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධයට පත් වෙන්නටම
හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්මානුශාසනාව සඳහා ඒ වගේම මෙම ඉල්මස පුරපසළොස්වක පොහෝ දින පොහෝ වැඩසටහන් සඳහා අවවාද අනුශාසනා ලබා දෙන කොළඹ කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය අති ගෞරවනීය අපේ අවසරයි කදුරුදුවේ සුගත වංශාභිධාන නායක හාමුදුරුවන් වහන්සේ විහාරස්ත පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් එවැගේම දායකත්වයේ ලබන රුසියාවේ වාසය කරන මහාචාර්ය ජයවීරගේ සමන්ත මහත්මයාටත් එම නෝනා මහත්මියටත් එවැගේම විජිතා මහත්මිය ඇතුළු දායකත්වයේ ලබන සියලු දෙනාටමත් ධර්මාවබෝධයෙන් උතුම් අමා මහ නිවන් සැප සාක්ෂාත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මිය පරලොව ගියා වූ සියලු ඥාති වර්ගයා සිහිපත් කරන්න වර්ෂ 21කට පමණ පෙර පරලෝ සැපත් පියාණන් වහන්සේ ඇතුළු මිය පරලොව ගිය ඥාතීන්ටත් ඒ වගේම DM විජිතා දිසානායක මහත්මිය නමින් පරලෝ සැපත් DM ජනසේන මොනේෂි ආශ්චර්යා අජිත් මහේෂ් අබේවීර යන අයටත් වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ටත් මේ පින් ලැබේවා අනුමෝදන් වේවා සුගති සංඛ්‍යාත සැපයක කෙලවර අමා මහ නිවනින් සැනසේවා කට සාදු කියනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවයිසුරු දිව්‍ය සම්පත් වඩ වඩාත් වර්ධනය කර ගනීවා. ඒ දෙවියන්ගේ දේව කරුණාව දේවානුභාවය දේව රැකවරණයේ දේව ආශිර්වාදය සුජීවත්ව වාසය කරන සෝමාවතී මෑණියන්ටත් ඥානරත්න සහෝදරයාටත් අජිත් අශෝකා ප්‍රදීප් දමිත් ලහිරු ආදී සහෝදර සහෝදරියන් සියලු දෙනාටමත් එවැගේම ජී උදුලාවතී මෑණියන්ටත් ශාන්ති මල්ලිකා දිසානායක සුජිත් තියුණුවන් පුතණුවන්ට චිත්‍රා දිසානායක නීලා දිසානායක ආශා දිසානායක යන අයටත් මේ පින්කම් කටයුතු වල වෙනුවෙන් වෙහෙස මහන්සි වී ක්‍රියා කරන සෑම සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ ආශිර්වාදය ලැබේවා. දෙවියනටත් අපි හැම දෙනාටමත් අමා මහ නිවන් සැප ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ බණ්ඩාරගම වල්ගම ජාතික පාසලෙහි නියෝජ්‍ය විදුහල්පති කොළමැදිරිය පුරාණ රාජ මහා විහාරාධිවාසී ශාස්ත්‍රපති පූජනීය කැටේපොළ ධම්මරතන ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේ සිදු කරන ශාසනික කටයුතු තවත් දිරිමත්ව කරන්නට උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. පින්නතුනි, අද වද්දුව මොරොන්තුරුව කුඩාගෝනදුව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරස්ථානයේ සිට පෝදා පූජා සඳහා වන්දනාවේ සඳහා ධර්මානුශාසනාව මෙතකින් සමාප්ත වෙනවා. අපි යලිත් සවස 6:30 සිට රාත්‍රී 7 දක්වා බෝධි වන්දනාවත් ඉන් අනතුරුව රාත්‍රී 9:30 සිට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනා මොහොතේදීත් යලි ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙන ජාතිය මහා පහන්ටැබ ලංකා බැංකුවේ පින්බර දායකත්වයේ මහජන විශ්වාසයේ දුනු පාදුක ඉන්ද්‍රාණී සිංහල බෙහෙත් නිෂ්පාදන ආයතනයේ පුණ්‍යවන්ත දායකත්වයත් සිහිපත් කරමින් සම්බන්ධතාවය ලබා දෙනවා. ස්වදේශීය සේවා සම්බන්ධතා මෙදිරියට ඔබට තෙරුවන් සරණයි.